චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ පදානානි කතමානි චත්තාරි සංවරප්පදානං පහනප්පදානං භාවනප්පදානං අනුරග්ගනප්පදානං ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. දුබායිහි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති අපේ අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරී ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා ඇතිව දායක සභාවේ පින්නතුන් ඒක රාශී වෙලා පින්වත් ඔබ හැම දෙනා වෙනුවෙන්ම සංවිධානය කරනු ලබන පෝදා සිල් වැඩසටහනේ මේ වෙලාවට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි දැන් හැම දිනාම සැදී පැහැදී සිටින්නේ. ඩුබායිහි කොන්සල් ජෙනරල් තුමාගේ පූර්ණ අධීක්ෂණය සහයෝගීත්වය ඇතිව මේ වැඩසටහන සිදුවන බව අපේ චන්ද්‍ර කුමාර මහත්මයා සිහිපත් කර සිටියා. ඉතින් ඒ හැමෝටම අපි පින් අනුමෝදන් කරමින් සෙත් පතමින් මේ දේශනාව පටන් ගන්නවා. ඔයත් හරීම වාසනාවන්ත පිරිසක් කියලා මට හිතෙනවා මේ සිල් වැඩසටහන දිහා බැලුවම. සාමාන්‍යයෙන් අපි ඉස්සර හිතාගෙන හිටියේ ඩුබායි කියලා කියන්නේ ප්‍රත්‍යන්ත දේශයක් කියලා. එහෙම නැත්නම් ධර්මයේ හැසිරෙන්නට අවකාශයක් ලැබෙන්නේ නැති පැත්තක් කියලා. දැන් බලන්න ලංකාවින් අපේ දායකයන්ට වෙසක් පොහොය දවසේ ওই විදිහට ඒක රාශී වෙලා සිල් සමාදන් වෙන්න හැකියාවක් ලැබුණේ නැති වුණත් ඔය ඇත්තෝ ඩුබායි වල ඉඳලා මේ විදිහට ඒක රාශී වෙලා සිල් සමාදන් වෙමින් ප්‍රතිපත්ති පූජාවන් සිදු කරමින් කටයුතු කරනවා. ඒ අතින් ඔය ඇත්තෝ හරීම වාසනාවන්තයි කියලා හිතන්න පුළුවන්. ලංකාවේ බෞද්ධයන්ට පොය වෙසක් පොය 3කට පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න අවකාශ ලැබුණේ නැහැ. බොහෝ බෞද්ධ පින්නතුන් ගෙදර තමයි සිල් සමාදන් වුණේ. නමුත් ඔය ඇත්තන් එක්තරා විදිහක වාසනාවක් උදා කරගෙන මේ COVID-19 රෝග වසංගතය හමුවේ පවා ඒ උවදුරු වලින් බේරිලා මේ විදිහට දුරු අතරක හිටියා ධර්ම ප්‍රතිපදාවෙහි ගමන් කරන්න උත්සාහවත් වෙමින් කටයුතු කරන ආකාරය දැක්කාම අපි බොහොම සතුටු වෙනවා. ඔයත්න්ගේ වාසනාව ගැන අපි බලවත්සේ අපේ ප්‍රසාදයේද මුදිතා ගුණෙහි පිහිටලා පළ කරන්න කැමැතියි. ඉතින් මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ
අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේහි සඳහන් වෙන පධාන කියන සූත්‍රය. පධාන කියන වචනින් අදහස් කරන්නේ ප්‍රධාන වීරය කියන. එතකොට වීරය කියන එක සාමාන්‍යයෙන් ලෞකික ලෝකෝත්තර කාරණාවන් සඳහා අපි පාවිච්චි කරනවා. දැන් සාමාන්‍යයෙන් බැලුවොත් රස්සාවක් කරන කෙනෙකුට වුණත් වීරයක් තියෙන්න ඕනනේ. වීරයක් නැත්නම් රස්සාවක් කරන්න බෑ. කුඹුරක් කොටන කෙනෙකුට, ගොවිතැන් කරන කෙනෙකුට වීරයක් නැත්තම් තමන්ගේ වෘත්තිය හරියට කරගෙන ලෞකික ජීවිතය සාර්ථක කරගන්න බෑ. ඉගෙන ගන්න කෙනෙක්ට වීරයක් නැත්තම් හරියට ඉගෙන ගන්න බෑ. ඒ ලෞකික ජීවිතයේ ඉහළ ඉලක්කයන් කරා ගමන් කරන්න වීරය අතිශයින් වැදගත්. හැබැයි මේ ප්‍රධාන වීරය කියලා කියන්නේ එහෙම වීරයකට නෙවෙයි. ප්‍රධාන වීරය කියන්නේ නිවන ඉලක්ක කරගත්ත වීරය. අන්නේ නිවන ඉලක්ක කරගත්ත වීරයෙන් කෙලෙස් මර්ධනය කරන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පින්නතුනි මේ වීරයට ඊටාම ප්‍රබල තැනක් ලබා දීලා තියෙනවා. නිවන් දකින්න කෙනෙක් ළඟ අනිවාර්යෙන්ම තිබිය යුතුම ප්‍රධාන අංගයක් තමයි මේ වීරය කියලා කියන්නේ. කවුරු හරි කෙනෙකුට ඕන නිවන් දකින්න උවමනායි නම් එයා මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලම? එයා නිවන් දකින්නට අවශ්‍ය කරන සුදුසුකම් සම්පූර්ණ කරගන්න ඕනේ. මේ හැමෝටම නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුළුවන් ක්වොලිෆයිඩ් අයට විතරයි. නිවනට තියෙන ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. නිවන් දකින්න තිබිය යුතු සුදුසුකම් තියෙනවා. අන්නේ සුදුසුකම් සම්පූර්ණ කරගෙන ක්වොලිෆයිඩ් වුණොත් විතරයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මොනවාද මේ කියන ක්වොලිෆිකේෂන්ස් කියලා ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕන. පළවෙනි කාරණාව හැටියට ධර්මයේ සඳහන් කරලා තියෙනවා පින්වත්නි, නිවන් දකින්න කැමති කෙනෙක් ළඟ තියෙන්න ඕන ඉස්සෙල්ලාම ශ්‍රද්ධාව. දැන් මේ ක්වොලිෆිකේෂන්ස් වලට කියන නමක් තියෙනවා. පධානියංග කියලා. නිවන් දකීමට අත්‍යවශ්‍ය වෙන සුදුසුකම් වලට කියන නමක් තමයි පධානියංග. ප්‍රධාන කියන්නේ මම කියන්නේ ප්‍රධාන කියලා කියන්නේ නිවන කියලා. ඒ නිවනට උපකාර වෙන අංග පධානියංග. පළවෙනි පධානියංගය තමයි ශ්‍රද්ධාව. ඒ කියන්නේ නිවන කියලා එකක් තියෙනවා කියලා විශ්වාස කරන කෙනෙක් නේ නිවන් දකින්න උනන්දු වෙන්නේ. එතකොට ඒ නිවනට මඟ පෙන්වපු කෙනා තමයි බුදුරජාණන් වහන්සේ මේ අපේ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ කියලා පිළිගන්න කෙනා තමයි ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්නේ. එතකොට නිවන කියලා එකක් තියෙනවා. ඒ නිවනට මඟක් දේශනා කරලා තියෙනවා. ඒ මඟ දෙසූ ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. ශාස්ත්‍රවරයා විසින් දෙසූ මඟ අනුගමනය කරලා නිවන සාක්ෂාත් කරගත්ත ශ්‍රාවකයෝ පිරිසක් ඉන්නවා. කියන විශ්වාසය තියෙන කෙනාට ඇති වෙනවා ශ්‍රද්ධාව. අන්න එතකොට විශ්වාසය ඇති වෙනවා තැන් කීයක් සම්බන්ධයෙන්ද? 3ක් සම්බන්ධයෙන්. පළවෙනි එක තමයි නිවන කියලා එකක් තියෙනවා, එයට මඟක් තියෙනවා කියලා විශ්වාසය. එතකොට ඒ මොකද්ද? ධර්මය. ඒ මඟ දෙසූ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ කවුද? බුදුරජාණන් වහන්සේ, බුද්ධ. ඒ මඟ අසා විමුක්තිය සලසගත් පිරිසක් ඉන්නවා. ඒ කවුද? සංඝයා. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් පිළිබඳව ඇති කර ගනු ලබන විශ්වාසය මොකද්ද? ශ්‍රද්ධාව.
ඒතර අන්න එහෙම ශ්‍රද්ධාවක් ඇති කෙනෙකුට විතරයි නිවන් මාගේ ඉස්සෙල්ලා යන්න පුළුවන්. එහෙනම් ඔන්න මතක තියාගන්න නිවන් මාගෙහි ගමන් කරන්න ඕන කෙනෙක් ළඟ තියෙන ඕන පළවෙනි සුදුසුකම තමයි ශ්‍රද්ධාව. නිවනක් විශ්වාස කරන්නේ නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරන්නේ නැති කෙනෙකුට ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට එහෙම කෙනාට නිවන් දකින්න බෑ. එහෙනම් නිවන් දකින්න ඔන්න තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා. ඊළඟට දෙවැනියට තියෙන්න ඕන ගුණයක් හැටියට ධර්මයේ සඳහන් කරලා තියෙනවා අප්පාබාධෝ අප්පාතංකෝ කියලා. අල්පාබාධ ස්වභාවය. නිවන් දකින්න අන්න ඒවත් බලපාන. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි ආධුනිකයෙක් විදියට මේ සංසාරේ ඉස්සෙල්ලම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබාගෙන අපි මේ ධර්මයට ප්‍රවේශ වුණා කියලා. අපි මේ සංසාරේ පෙරම් පුරාගෙන ආපු අය නෙවෙයි කියලා හිතමු යම් මට්ටමක. කොහේ හරි අපේ පූර්ව කර්මයක හොඳ කර්මයක විපාකයක් විදියට අපිට කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙලා ඔන්න දැන් අපි ධර්ම මාර්ගයට වැටිලා ට්‍රැක් එකට වැටිලා ඉන්නවා. එතකොට මේ ට්‍රැක් එකේ අපි පුරුදු කරනවා මේ ධර්ම මාර්ගයේ ඒ ධර්ම ප්‍රතිපදාවන් අපි පුරුදු කරනවා. එතකොටනේ අපිට කෙලෙස් තව කෙලෙස් නිවනට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න එහෙම යද්දී අපේ ශාරීරික සුවතාවය නිරෝගීකම ඒ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. ශරීරයට පීඩා දෙන දැඩි රෝග පීඩාවන්ගෙන් අපි පීඩා විඳිනවා නම් මොකද වෙන්නේ? අපිට මානසික ඒකාග්‍රතාවය ඇති කරගන්න බැරි වෙනවා. සරලම දෙයක් විදිහට කිව්වොත් දැන් ඔයතු සිල් සමාදන් වෙලා භාවනා කරන අතරේ දවල් වළඳපු දානි පොඩ්ඩක් අප්සෙට් ගිහිල්ලා බඩ දඟලන්න ගන්නවා. නේද? බඩේ අමාරුවක් හැදෙනවා. දැන් ওই බඩේ අමාරුවක් තියගෙන චිත්ත සමාධියක් හදාගන්න අමාරුයිනේ. ඇයි හිත හැමතිස්සෙම බඩේ අමාරුව විතර යොමු වෙනවා. ඊට පස්සේ බඩේ අමාරුවට හේතුවට යොමු වෙනවා. මේක කාපු හින්ද තමයි මේක හැදුනේ. ඊට පස්සේ හේතුවට යොමු වුණාම ඒ කෑම ගෙනාපු එක්කෙනා කෙරෙහි පටිඝය ඇති වෙනවා. අනේ ඉතින් ඉඳලා පොයිට සිල් ගන්නවා මෙහෙම කෑමක් ගෙන්නලා මේක කාපු හින්දනේ කියලා. අන්න ඊට පස්සේ පටිඝයක් ඇති වෙනවා. දන්නේම නැතුව හිත ගොඩාක් දුර ගිහිල්ලා රාගයයි, ද්වේෂයයි, මෝහයයි, කෙලෙෂය ඔක්කොම අවශ්‍ය ගන්න වෙනවා. ඒ නිසා මේ ලෙඩ රෝග අඩුකම කියන එක මානසික ඒකාග්‍රතාවයට අත්‍යවශ්‍ය සාධකයක්. ඉතින් ලෙඩ රෝග තියෙනවා නම් ඒව සුව කරගෙන ඒවයි තියෙන වේදනාවන් සමනය කරගෙන අඩු කරගෙන ඉන්න එක නිවන් දකින්න තියෙන ක්වොලිෆිකේෂන් එකක් කියලා හිතන්න. ඊළඟට තුන්වෙනි එක අසට්ඨු අමායාවී. ඒ කියන්නේ සට කපටකම් තියෙන්න හොඳ නැහැ. තව විදිහකින් කියනවා නම් ආත්ම වංචනිකයෙක් වෙන්න හොඳ නැහැ. තමන්ට රවට්ට ගන්න හොඳ නැහැ. මේ නිවන් මාගෙහි යනකොට තමන්ගේ తත්වය තමන් තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මගේ හිත මෙන්න මේ වගේ හිතක් කියලා අපි එකඟව හැමෝටම කියා ඒක කරන්නේ අපි තේරුම් ගන්න ඕන. මගේ හිතේ රාගය තියෙනවා. මගේ හිතේ ද්වේෂය වැඩි. මෝහය වැඩි. ඔය ආදි වශයෙන් ඔබ ඔබේ චරිතයේ තියෙන දුර්වලතා හඳුන ගන්න ඕන. දැන් ඔබේ චරිතයේ තියෙන ගුණ ධර්මත් ඔබ හඳුන ගන්නවා. මං හරි කරුණාවන්තයි, මං හරි පරිත්‍යාගශීලී, මට ධර්මඥානය තියෙනවා. ඒ වගේ ඔබ හඳුනගෙන ඇතිනේ. ඒවා හඳුනා ගැනීම තුළ ඒවා වැඩි දියුණු කරගන්න ඕන. ඒක ඇත්ත. ඒ අතරේ ඔබ හඳුන ගන්න ඕන ඔබේ දුර්වලතා. මට ඉක්මනට කේන්ති යනවා. මං දුටු දෙහි බැඳෙනවා, ඇලෙනවා. මගේ හිතේ මානය වැඩි, ඉක්මනට මානය ඇති වෙලා එනවා. ඔය ආදි වශයෙන් තමන්ගේ දුර්වලතා හඳුන ගන්න ඕන. ඒ හඳුනා ගැනීමේදී තමන්ට අවංක වෙන්න ඕන. මේක අනිත් අයට කියලා ප්‍රසිද්ධිය කරන පරීක්ෂණයක් නෙවෙයි. හිතට එකඟව කරන ගවේෂණයක්. ඒ නිසා අපේ හිතේ ස්වභාවය අපිට තමයි හඳුන ගන්න පුළුවන්.
දැන් රහතන් වහන්සේලටත් ඒක බැහැනේ අඳුර ගන්න. බුදුරජාණන් වහන්සේට තමයි ඒ සුවිශේෂ හැකියාව තියෙන්නේ. ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය හෝ ආසයානුසේ ඥානය තුලින් බුදුරජාණන් වහන්සේට පුළුවන් අපි කවුද කියලා හරියට තේරුම් ගන්න. අපි කොච්චර හංගන්න හැදුවා. හැබැයි දැන් එහෙම අපි වඳුන ගන්න කවුරුත් නැහැ. එතකොට අපිට ඕන මේ කෙලෙස් නිවාගෙන මේ නිවන් මඟ ඉස්සරහට යන්න. එහෙමනම් අපේ හිතේ තියෙන කෙලෙස් මොනවද කියලා අපි හොඳට හිතට එකඟව තේරුම් ගන්න ඕන. අන්න ඒ හින්දා අපිව රවට්ටන මායාකාර ස්වභාවයට පත් නොවන පුද්ගලයෝ බවට පත් වෙන. ඒ කියන්නේ අවංක භාවය නිවන් දකින්න අත්‍යවශ්‍ය සාධකයක්. ඊළඟට පින්වත්නි හතරවෙනි කාරණය විදිහට දකින්න මේ ප්‍රධානියංග අතරේ ඒ තමයි මොකද්ද? මෙන්න මේ කියපු වීරය. සතර සම්‍යක් ප්‍රධාන වීරය, නිවන ඉලක්ක කරගත්ත වීරය නිවන් දැකීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. ඊට පස්සේ වීරය උපදවාගෙන ඇති කරගනු ලබන සමාධිය, එවත් මානසික ඒකාග්‍රතාවය නිවන් දැකීමට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය සාධකයක්. සමාධිය පදනම් කරගෙන ඇති කරගනු ලබන විපස්සනා ඥානය හෙවත් ප්‍රඥාව නිවන් දැකීමට තිබෙන විශේෂ සුදුසුකමක් මේ විපස්සනා ඥානය. එතකොට දැන් ඔන්න ප්‍රධානී අංග කීපයක් මම ඔයයන්ට සිහිපත් කළා. පළවෙනි එක තමයි ශ්‍රද්ධාව නේද? දෙවෙනි කාරණාව තමයි අප්පාබාධ ස්වභාවය. අල්පාබාධ තියෙන ගති. ඒ කියන්නේ ලෙඩ රෝග වලින් අඩු වෙන ස්වභාවය. ඊට පස්සේ තුන්වෙනි කාරණාව හැටියට මා පැහැදිලි කළේ තමන් අවංකව කටයුතු කරන. හතරවෙනි එක වීරිය, පස්වෙනි එක සමාධිය, හයවෙනි එක තමයි මෙතන ප්‍රඥාව කියන ගන්න. එතකොට දැන් මෙන්න මම කියන්න හදන්නේ නිවන් දකින්නට මේ වීරය කොච්චර බලපානවද කියන කාරණාව. දැන් අපි දන්නවා නිවන් දකින්න නිවන අවබෝධ කර ගැනීම කියලා අපි කියන නිවන අවබෝධ කරගන්න එකට කියන වචනයක් බෝධි කියලා. එතකොට නිවන අවබෝධ කරගත්ත තැන බෝධි වෘක්ෂය අපි ඒක හඳුන්වනවා. අවබෝධයට කියනවා බෝධි කියලා. ඒ අවබෝධයට පත්වෙච්ච පුද්ගලයාට කියන බුද්ධ කියලා. එතකොට අන්නේ අවබෝධය සඳහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උපකාර වෙන ධර්මතා තියෙනවා කීයද? 36ක්. ඒ 36ට කියනවා බෝධිපාක්ෂික ධර්ම කියලා. 36නේ 37ක්. 37ක් තියෙන ඒ 37ට කියනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට අවබෝධයට උපකාර වෙන බෝධිපාක්ෂික ධර්ම 37ක්. මොනවද මේ 37? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරය, සතර රිද්ධිපාද. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය, පංච බල, ඊට පස්සේ සප්ත බෝධ්‍යංග ධර්ම සහ ආර්ය ශ්‍රාන්තික මාර්ගය. දැන් අපි නම් වලින් කියමු බලන්න. ඔය ඇත්තත් ඔහේ ඉඳලා මෙමුණුවාට කමක් නැහැ. සතර සතිපට්ඨානය මොනවද? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතන හතරයි. ඊට පස්සේ සතර රිද්ධිපාද. මොනවද සතර රිද්ධිපාද? ඡන්ද රිද්ධිපාදය, විරිය රිද්ධිපාදය, චිත්ත රිද්ධිපාදය, විමර්ශ රිද්ධිපාදය. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීරය. ඒ වීරය වර්ග හතරක් ගැන සඳහන් වෙනවා.
ඒ වීරය අපි ප්‍රධාන කියන වචනේ දාලා සඳහන් කළොත් සංවර ප්‍රධාන, පහන ප්‍රධාන, භාවන ප්‍රධාන, අනුරක්කන ප්‍රධාන කියලා හතරක් තියෙනවා. ඒ තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරය. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය. මොනවද පංච ඉන්ද්‍රිය? සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. ඊට පස්සේ පංච බල. මොනවද ඒකමයි. සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය. ඊට පස්සේ සප්ත බෝධ්‍යංග ධර්ම හතයි. මොනවද? සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගය. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගාංග 8යි. මොනවද මාර්ගාංග 8? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න 8. සමහර වෙලාවට සිල් සමාදන් වෙන්න ගියාම තව පොඩි අංගයක් එකතු කරගන්නවා. ගොඩක් අය සම්මා ස්ලීපින් කියලා. ඒක ඇවිල්ලා සම් ආර් ස්ලීපින් මේ වෙලාවට දානවන්තු වෙලාවට ඇති වෙන එකක් ඒක. ඉතින් ඒක නිවනට උපකාර වෙන අංගයක් නෙවෙයි කියලා අවධානයෙන් මතක් කරගන්න ඕන. ඉතින් කෙසේදත් ඔන්න සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. දැන් බලන්න මේ අවබෝධයට උපකාර වෙන ධර්ම 37නේ. ඔය ධර්ම 37 කොටස් ටිකක් නේ මම මේ කිව්වේ. ඒ හැම කොටසකම අන්තර්ගත වෙලා තියෙනවා. මොකද්ද? වීරය. නේ? දැන් බලන්න සතර සතිපට්ඨානයේ කොයිද වීරයක් ගැන සඳහන් වෙන්නේ කියලා ඔබට ඇහෙන්න පුළුවන්. හිතෙන්න පුළුවන්. දැන් කායානුපස්සනාව ගත්තොත් කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානුසතිමා විනිජ ලෝකේ අවිජ්ජා දෝමනස. කයේ කය අනුව දකිමින් වාසය කරනවා. ලෝකේ සම්බන්ධයෙන් අවිජ්ජා දෝමනස්සං. අවිජ්ජා කියන්නේ ඇලීම, දෝමනස කියන්නේ ගැටීම. විනය කියන්නේ නැති කරලා දාන. ලෝකේ සම්බන්ධයෙන් වන ඇලීම් ගැටීම් නැති කරන්න කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. කොහොමද වාසය කරන්න ඕන? කාරණා 3ක් කියනවා. ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කියලා කියන්නේ සිහියෙන් යුක්තව වාසය කරනවා. සම්පජානෝ කියන්නේ නුවණින් යුක්තව වාසය කරනවා. ආතාපි කියන්නේ කෙලස් තවන වීරියෙන් වාසය කරනවා. අන්න එතකොට සතර සතිපට්ඨානයේ වීරිය හඳුන්වන වචනේ මොකද්ද? ආතාපි. අන්න එතන තේන සතර සතිපට්ඨානෙත් වීරිය තියෙනවා. ඊට පස්සේ සතර රිද්ධිපාද. සතර රිද්ධිපාද වල තියෙනවා වීරය. ඡන්ද, චිත්ත, විරිය කියන තැන වීර රිද්ධිපාදේ සඳහන් වෙනවා. වීරය ගැන කතා වෙනවා. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීරය කිව්වහම කොහොමද ඒ වීරය හතරම එතන ඇතුල් වෙනවා. ඊළඟට පංච ඉන්ද්‍රිය ගත්තොත් විරියේන්ද්‍රිය. එතන වීරය ගැන කතා වෙනවා. පංච බල ගත්තොත් විරිය බල. එතනත් වීරය ගැන කතා වෙනවා. ඊළඟට සප්ත බෝධ්‍යංග ධර්ම වලත් විරිය සම්බොජ්ජංගය කියලා කතා වෙනවා. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන කොහොමද? විරිය එක තියෙන විරිය කියන වචනේ නෙමෙයි. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන වචනේ වායාම, සම්මා වායාම. එතකොට ඔය හැම තැනදීම හැම කොටසකම වීරයට තැනක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? මේ වීරය නැත්තම් නිවන් දකින්න බෑ. එහෙනම් ඔන්න ඒ වීරය තියෙනවා. ඒතර මේ වීරය ඇවිල්ලා ඔය කුඹුරු කොටනවා වගේ, ගොවිතැන් කරනවා වගේ ලෞකික විෂයන් ශාස්ත්‍රයන් ඉගෙන ගන්න දරන වීරය වගේ වීරයක් නෙවෙයි කියන එක මුලින්ම අපි තේරුම් ගන්න ඕන. මේක නිවන ඉලක්ක කරගත්ත වීරයක් නිසා තමයි ඒකට ප්‍රධාන වීරය, ප්‍රධාන වීරය කියන වචනය අපි පාවිච්චි කරන්නේ. එතකොට පින්නතුනේ
මේ සතර සම්‍යක් ප්‍රධාන වීරය ගැන තමයි අද අපි කියලා දෙන්නේ. සම්‍යක් කියන්නේ හොඳ යහපත් කියන එකනේ. එතකොට නිවන පිණිස හේතු වෙන යහපත් වීරයන් හතරක් තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රධාන සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙන ප්‍රධාන සූත්‍රයට අනුව නිවන පිණිස හේතු වෙන වීරයන් හතර නම් හතරකින් කියනවා සංවරප්පදාන, පහානප්පදාන, භාවනප්පදාන සහ අනුරක්ඛනප්පදාන කියලා. දැන් බොහෝ තැන්වල මේ වීරය විග්‍රහ වෙන තැන්වල ඔය ඇත්තු අහලා තියෙනවා. සාමාන්‍යයෙන් සතර සම්‍යක් ප්‍රධාන වීරය නම් කරන්න කියලා කිව්වහම අපි සිංහලෙන් කියන්න දන්නවා. කොහොමද සිංහලෙන් අපි කියන්නේ? නූපන් අකුසල් නූපදවා සිටීමට වෑයම් කිරීම, වීරය කිරීම. ඒ පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද? උපන් අකුසල් ප්‍රහාණය කරන්නට වීරය කිරීම. තුන්වෙනි එක මොකද්ද? නූපන් කුසල් උපදවා ගන්නට වීරය කිරීම. හතරවෙනි එක මොකද්ද? උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට වීරය කිරීම. ඔන්න වීරය හතර. එතකොට නූපන් අකුසල් නූපදවා ගන්නට කරනු ලබන වීරයට තමයි සංවරප්පදාන කියලා කියන්නේ. උපන් අකුසල් ප්‍රහාණය කරගන්න කරනු ලබන වීරයට තමයි පහානප්පදාන කියලා කියන්නේ. නූපන් කුසල් උපදවා ගන්න කරනු ලබන වීරයට තමයි භාවනප්පදාන කියලා කියන්නේ. උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට කරනු ලබන වීරයට තමයි අනුරක්ඛනප්පදාන කියලා කියන්නේ. එතකොට ඔන්න දැන් මේ වීරයන් ගැන ඔබට යම් මට්ටමක මාත්‍ර නාම මාත්‍රික හැඳුන්වා ගැනීමක් තියෙනවා. එතකොට පින්වත්නි දැන් මේ ලෝකයේ සත්වයෝ ඉන්නවා. ඔබ අපි හැමදෙනාම ලෝකවාසී සත්වයෝ. මේ ලෝකේ ජීවත් වෙන මේ සත්වයෝ දිගින් දිගටම සසර සැරිසරනවා. මෙහෙම සසර සැරිසරනකොට සැප විඳින්න වෙනවා, දුක් විඳින්න වෙනවා. එතකොට අපි දන්නවා මේ ලෝකයේ මිනිස්සුયો වෙලා ඉපදිලා සමහර අයට දුක් විඳින්න වෙනවා. ඒ මොකක් නිසාද? දැන් මේක නම් මහා කර්මයකින් මං ඉපදුනේ කියලා සමහරු කියන අවස්ථා මං අහලා තියෙනවා. ඇත්තටම නරක කර්මයකින් මිනිස්සු වෙලා උපදීද? නෑ. මනුෂ්‍යාත්මය කියලා කියන්නේ සුගතියක්නේ. නේද? එතකොට සුගතියක නරක කර්මයකින් උපදීද? නෑ. එහෙනම් මේ සුගතියේ ඉපදිච්ච මිනිසයන්ට ඇයි මෙච්චර දුක් විඳින්න වෙන්නේ? මිනිසෙක් වෙලා උපදින්නේම හොඳ වටිනා ත්‍රි හේතුක ප්‍රතිසන්දි කර්මයක් හෝ ද්වි හේතුක ප්‍රතිසන්දි කර්මයක් නිසා වෙන්න පුළුවන්. ඒක හොඳ කර්මයකින් තමයි මිනිසෙක් වෙලා මනුෂ්‍ය ලෝකෙට එන්නේ හොඳ කර්මයකින්. හැබැයි ඊට පස්සේ ආවට පස්සේ ඇති වෙන තත්ත්වයක් තියෙනවා. මොකද ඒ ආවට පස්සේ ඇති වෙන තත්ත්වේ ආපු එක්කෙනා විවිධ කරදරවලට මුහුණ දෙන්න පුළුවන්. අන්න ඒවා ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ජීවිත කාලේ පවත්වාගෙන යනකොට වෙනත් වෙනත් කර්මවල බලපෑමෙන් නරක කර්මවල බලපෑමෙන් උපඝාතක උපපීලක උපත්හම්බක ආදී කර්ම කියලා අපි සඳහන් කරන ධර්මයේ ඒ කර්මවල බලපෑමෙන් දුක් විඳින්න වෙනවා. එතකොට දැන් බලන්න සමහර සත්තු ඉන්නවා ඒ සත්තුන්ගේ සත්ව ආත්මය තිරිසන් සත්තුන්ගේ ආත්මය හරියට බැලුවොත් ඉතින් දුක්ඛිත ආත්මයක්. ඒක නරක කර්මකින් එන්නේ. හැබැයි මිනිසුන්ට වැඩිය සැප විඳින බලු තිනවනේ. නේද? සත්තු ඉන්නේ ඕන තරම්. එතකොට ඒක යාලට ලැබෙන වෙනත් කර්මයක උපද්දවන්නේ අකුසල කර්මයකින් උනත් ඒ සත්වාත්මේ ජීවත් වෙනකොට පහසුවෙන් සැපසේ ජීවත් වෙන්න කර්ම බලපාන. ඒව වෙන කර්ම જાතියක්.
ඉතින් ඔන්න ඔය විදිහට මේ ලෝක ඉපදින සත්වයා දුක් විඳගෙන සැප විඳගෙන කර්ම ගෙවමින් පසු වෙනවා. එතකොට දැන් අපි හැමෝම එක්තරා විදිහකින් බැලුවොත් මොකද්ද කරන්නේ? කර්ම රැස් කරනවා කර්ම ගෙවනවා. ඉතින් කර්ම රැස් කරන තරමට කර්ම ගෙවන තරමට අපි මේ සංසාරේ යනවා. දැන් කර්ම ගෙවනවා කියලා ඔබ මම ගොඩක් වෙලාවට හිතන්නේ නරක කර්මයක් කරලා විපාක දෙන වෙලාවට විතරයි නේද? මොකක් හරි දුකක් ඇති වුණාම ලෙඩක් වුණාම එක්තැන් වෙලා විඳවන්න වුණාම කියනනේ මම මේ పూర్වේ කරපු කර්මයක් ගෙවනවා එහෙම කියලා හිතනවා. ඇත්තයි ඒ ගෙවන්නේ නරක කර්ම. ඒතකොට ගෙවෙන්නේ නරක කර්ම විතරද? හොඳ කර්ම ගෙවෙන්නේ නැද්ද? හොඳ කර්මත් ගෙවෙනවා. කොහොමද හොඳ කර්ම ගෙවෙන්නේ? හොඳ කර්ම ගෙවෙන්නේ තර විදිහට විපාක දීම වශයෙන්. කොහොමද විපාක දෙන්නේ? හොඳ විපාක දෙනවා. නේද? භවභෝග සම්පත් ලැබිලා, හොඳ කෑම බීම ලැබිලා, හොඳ ඇඳුම් පැළඳුම් ලැබිලා, හොඳ යාන වාහන ලැබිලා, පහසුකම් ලැබිලා ඒව පරිහරණය කරනකොට මොකද වෙන්නේ? විපාක දීම වශයෙන් කර්ම ගෙවෙනවා. හරියට බැංක් account එකේ තියෙන සල්ලි පාවිච්චි කරන්න ඉවර වෙලා යනවා වගේ මේ හොඳ කර්මත් මොකද වෙන්නේ? විපාක දීම වශයෙන් ගෙවෙනවා. එතකොට හිතන්න ඕන මොකද්ද? මම මේ කර්ම ගෙවනවා කියලා. මන්නම් ඔය හොඳ දාන ගෙවල් වල ගිහිල්ලා දාන වන්දන හිතනවා මගේ නම් හොඳ කර්මයක් අද ගෙවනවා තමයි මේ කියලා. ඉතින් අන්න ඒ වගේ කර්ම ගෙවීමත් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට කරනු ලබන හොඳ කර්ම සහ නරක කර්ම මේවා ගෙවගිවා මේ සංසාරේ යනවා. එතකොට සංසාරේ යන්නේ ඇයි? සංසාරේ යන්නේ කෙලෙස් තියෙන නිසා. දැන් ඔන්න මෙහෙම හිතන්න. ඔබ අපි හැමෝම කවදා හරි දවසක මැරෙනවනේ. ඒ මැරෙන දවසට කෙලෙස් තියාගෙන මැරුණොත් මොකද වෙන්නේ? කෙලෙස් තියාගෙන මැරුණොත් ආයෙ උපදින්න වෙනවා. ඒක තමයි ප්‍රධානම දේ. එහෙනම් මැරෙන්න හැමෝම නැවත උපදින්නේ මොකක් නිසාද? කෙලෙස් තියාගෙන මැරෙන නිසා. කවුරු හරි මැරෙනවා කෙලෙස් නැති කරලා. එතකොට මොකද? ආයෙ උපදින්නේ නැහැ. එතකොට නැවත උපදිනවා නම් උපදින්නේම කෙලෙස් සහිත වීම නිසා. නේද? අන්න ඒවට අපි කියනවා අකුසල ධර්ම කියලා. අකුසල නිසා. එතකොට ඒ කෙලෙස් සහිතව මැරිලා උපදින එක්කෙනාට ලාමක පාපක ධර්ම විපාක දෙනවා. කෙලෙස් සහිතව ඔන්න කොහේ හරි තැනක ඉපදුනා මනුෂ්‍ය ලෝකයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක වෙන්න පුළුවන්. සුගතියෙත් උපදින්නේ දුගතියෙත් උපදින්නේ දෙගතියේම යන්නේ කෙලෙස් තියෙන නිසා කියලා අපි තේරුම් ගන්න ඕනේ. කෙලෙස් නැත්නම් මොන ගතියකටවත් යන්නේ නැහැ. එතකොට ඔය හැම ගතියකටම පහළ වෙන්නේ ගතිසිත ඇති වෙන්නේම කෙලෙස් තියෙන නිසා. එතකොට කෙලෙස් කියලා කියන්නේ අකුසල. ඊළඟට එහිම කෙලෙස් සහගතව පහළ වීම නිසා ආපහු මොකද වෙන්නේ? අපිට ඒ පහළ වෙච්ච භවයේ සැප දුක් විඳින්න වෙනවා. අන්න ඒවා විඳින්න වෙන්නේ කරපු පින්පව් අනුව. පින්පව් අනුව තමයි මිනිස්සු සැප දුක් විඳීම ආදී සිද්ධ කරන්නේ. එතකොට අපි හැමෝම ඔන්න ඔය විදිහට මේ කෙලෙස් සහිත වීම නිසා සංසාරයට වැටිලා පින්පව් නිසා සැප දුක් විඳගෙන සංසාරේ සැරිසරනවා. එතකන් අපිට කවදාවත් සසරින් නිදහස් වීමක් දුකින් නිදහස් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා බෞද්ධ අපේ වෑයමක් තියෙනවා මේ ඉපදිපදි මෙරි මෙරි යන දීර්ඝ සංසාර ගමන කොහොම හරි කෙටි කරගන්න. මේ ඉපදිපදි මෙරි මෙරි යන එක නවත්ත ගන්න. එහෙම නැත්නම් අඩු කරගන්න. ඒ සඳහා මොකද කරන්න ඕන? මේ ඉපදෙන ස්වභාවයට මුල් වෙච්ච ස්වභාවයවත් කෙලෙස් සහිත වීම අඩු කරගන්න ඕන. ඒ වාගේම පාපක ධර්ම අඩු කරගන්න. එතකොට කෙලෙස් සහ පව් කියන දෙකේ වෙනස අපි තේරුම් ගන්න ඕන. පින්වත්නි, කෙලෙස් හැම එකක්ම පව් නෙවෙයි. හැබැයි හැම පවකම කෙලෙස් තියෙනවා. දැන් මෙහෙම හිතන්න. දැන් ඔය ඇත්තන්ගේ හිතේ මේ වෙනකොට
කෙලෙස් තියෙනවද නැද්ද? දැන් මේ සිල් අරගෙන බණ අහන මේ මොහොතේ ඔය ඇත්තන්ගේ හිතේ කෙලෙස් තියෙනවද නැද්ද? ඔබ හිතන්න පුළුවන් මගේ හිතේ දැන් නම් කෙලෙස් නැහැ මම හොඳට සිල් රැක්ක කියලා. එහෙමනම් ඔය ඇත්ත හැමෝම දැන් රාත් වෙලා වෙන්න ඕන කෙලෙස් නැත්තම්. නේ කෙලෙස් නැති අය ඉන්නේ කෙලෙස් උත්තමියෝනේ ඒ රහතන් වහන්සේලා. ඒතර මේ වෙලාවෙත් අපේ හිතේ කෙලෙස් නැත්තේ නෑ තියෙනවා. අනුසය වශයෙන් යට ගිහිල්ලා තියෙනවා. හැබැයි දැන් මේ වෙලාවේ හිතේ කෙලෙස් තිබ්බ කියලා අපිට පව් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙන්නේ නේද? එතකොට කොහොමද ක්ලේශයක් පවක් වෙන්නේ? ක්ලේශයක් පවක් වෙන්නේ ක්‍රියාත්මක මට්ටමට එනකොට. දැන් ක්ලේශය අපි හඳුන්වනවා අකුසල මූලය විදිහට ලෝභ ද්වේෂ මෝහ. ලෝභ ද්වේෂ මෝහ කියන මේවා අකුසල මූල හිතේ යට කිඳා බහැලා තිබ්බ කියලා පව් සිද්ධ වෙන්නේ. ඒවා අරමුණුත් එක්ක නැගී සිටිනකොට තමයි පව් සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ කෙලෙස් නැගී සිටින ආකාර තියෙනවා තුනක්. මොනවාද නැගී සිටින ආකාර තුන? ඒවට කියනවා සිතින් නැගී සිටිනවා, ඊට පස්සේ කයින් වචනින් නැගී සිටිනවා. අනුසය මට්ටමේ තියෙන යට ගැහිලා තියෙන කෙලෙස් හිතින් නැගී සිටින අවස්ථාවට තමයි පරියුට්ඨාන කියන්නේ. අන්නේ අවස්ථාවේදී තමයි පව් සිද්ධ වෙන්නේ. ඒතර හිතින් පව් කරනවා. ඊළඟට හිතින් පව් කරලා ඉවර වෙලා ඒක නවත්ත ගන්න බැරි වුණාම දෙවෙනි තුන්වෙනි අවස්ථාවට යනවා. කයිනුයි වචනේනුයි පව් කරනවා. කයින් වචනයෙන් පව් කරන අවස්ථාවට කියන්නේ වීතික්කම අවස්ථාව කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම වෑයම් කරනවා මොකක්ද? පව නවත්ත ගන්න. මොන පව නවත්ත ගන්නද වෑයම් කරන්න ඕන? දැන් ගොඩාක් අය ඉස්සෙල්ලාම නවත්ත ගන්න හදන හිතින් වෙන පව. ඒක ටිකක් අමාරු වැඩක්. ඉස්සෙල්ලාම මේ සමාජයට වෙන හානිය අවම කරගන්න වෑයම් කරන්න ඕන. කොහොමද හිතේ තියෙන කෙලෙස් සමාජගත වෙන්නේ? කයිනුයි වචනේම. අන්න ඒ සඳහා අපි වෑයම් කරන්න ඕන. පාපක ධර්මයන් නවත්තන්න. ඒ කියන්නේ අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති. ඔන්න පළවෙනි වීරය. නූපන් පාපක ධර්මයන් නූපදවගෙන ඉන්න වග කියනවා. වීර කරන්න. දැන් පාපක ධර්මයන් සමාජගත වෙනවා. කොහොමද සමාජගත වෙන්නේ? නරක දේ කියලා නරක දේ කරනවා. එතකොට මොනවද නරක දේ? කියන නරක හතරයි. මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප. කරන නරක තුනයි. සත්ව ඝාතනය, ප්‍රාණඝාතය, අදත්තාදානය සහ කාමිත්‍යාචාරය. එතකොට දැන් ඔන්න වෑයමක් තියෙන, උත්සාහයක් තියෙන්න ඕන මෙන්න මේ දේවල් නවත්තන්න. දැන් ඔබ මෙතෙක් සත්තු මරලා නැත්තම් තවදුරටත් සතුන් නොමරා සිටීමට ඔබ වෑයම් කරන්න. ඒක තමයි නූපන් පාපක ධර්ම නූපදව ඉන්න වෑයම් කරනවා කියන්නේ. මෙච්චර කාලයකටම මරන්නේ නැහැ. හැබැයි මගේ ඉවසීමත් සීමාවක් තියෙනවා. ආයි මංගලව මරව ගන්න එපා කියලා ඔය සමහර අය මට ඇහිලා දෙනවා කියනවා. නේ? එතකොට වෙන්නේ මොකක්ද? අර නූපන්නේව උපදින්න ගන්න. එහෙම බෑ. ඔබේ වෑයමක් තියෙන්න ඕන. මෙතෙක් ඔබ විසින් නොකළ පව්, නොකළ සත්ව ඝාතන නොකර ඉන්න. ඊළඟට මෙතෙක් ඔබ කිසියම් ආකාරයක හොරකමක් කරලා නැත්නම් ඔබේ වෑයම විය යුත්තේ අන්නේ හොරකම් නොකර ඉන්න. ඒව තමයි නූපන් පව් නූපදව ඉන්නවා කියලා කියන්නේ. මෙතෙක් කාම මිත්‍යාචාරය යෙදিলা නැත්නම් තවදුරටත් ඒ පිළිබඳව සතුටක් ඇති කරගෙන ඒවන් දේවල් මම කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානෙන් එක වලකින්න. මෙතෙක් ඔබ බොරු කියලා නැත්නම් තවදුරටත් බොරු නොකියා ඉඳීම වැදගත් වෙනවා. මම දන්න කාලෙක ඉඳලා තාම බොරුවක් කියලා නැහැ. නමුත් ඉතින් අවස්ථාවක් ආවොත් කියන්න වෙනවා කියලා ලිහිල් කරගන්න යන්න එපා. මොකද තාප්පෙක එක ගැඩොලයක් ඇද්ද ගමන් ඔක්කොම තාප්පෙම කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ එක අවස්ථාවක හිත පවට ඉඩ දීපු ගමන්ම ලැජ්ජා බය ගිලිහි යාම තුල සියලු පව් වලට ඉඩ යන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ. මෙතෙක් ඔබ කේලම් කියලා නැත්නම් තව දුරටත් ඒ වගේ දෙයක් කියන්න. මොකද මෙතෙක් කරලා නැත්තේත් ඒක නරක හින්දානේ. ඒ නිසා දැන් ඒක ආපහු හොඳ වෙන්න බෑ. ඒකේ ආදීනවේ නරකයම තේරුම් අරගෙන ඒකෙන් වළකින්න.
ඊළඟට මෙතෙක් ඔබ පරුස වචන කියලා නැත්නම් ඇයි තව දුරටත් ඒක කරන්න නොකරා ඉන්න උත්සාහ කරන්නේ නැත්තේ? ඒ වගේ පරුස වචන ආපහු කියන්න යන්න එපා. මෙතෙක් ඔබ හිස් වචන කතා කරලා නැත්නම් උත්සාහ කරන්නේ ඒක නොකර ඉන්න. අන්න නූපන් පාපක ධර්මයන් නූපදව ඉන්න කරන ක්‍රමය. දැන් එතකොට ඒ උත්සාහය තුළ ඔබේ නූපන් පාපක ධර්ම ඔබ අතින් පව් සිද්ධ වෙන්නේ නේ? ඒ වගේම ඔබ මෙතෙක් අනිත් පව් ගත්තොත් හිතින් කරන පව් තුනක් තියෙනවානේ. මොනවද හිතින් කරන පව්? ඒවා කියන අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨිය. මෙතෙක් ඔබ අනුන්ගේ දේවල් වලට ආස කරලා නැත්තම් ඒක තවදුරටත් කරන්න නැතුව ඉන්න අභිජ්ජා. මෙතෙක් ඔබ එක එක්කෙනා නැසේවා වෙනසේවා කිය හෙන ගහන්න ඕන ආදී වශයෙන් සාප කර කර හිටියේ නැත්තම් තවදුරටත් ඒ දේ කරන්න යන්න නැතුව ඉන්න. මෙතෙක් මිත්‍යා දෘෂ්ටි පසුපස්සේ ගිහිල්ලා කල්පනා කර කර හිටියේ නැත්තම් ආයි තව මිත්‍යා දෘෂ්ටීන් වල එල්ලෙන්න එපා. අන්න ඒ සඳහා ඔබ වෑයම්. එතකොට සිතින් කයින් වචනින් කරන පව් වලින් වළකින්න උත්සාහ කරනවා නම් ඔබ අන්න එතන අර පළවෙනි වීරය තියෙනවා. එතකොට ඒ වීරය තුළ අර වීතික්කම සහ පරියුට්ඨාන කියන මට්ටම් දෙකේ පව් සිද්ධ වෙන අවස්ථාවන් පාලනය වෙනවා. දැන් පව් සිද්ධ වෙන අවස්ථාවන් පාලනය වුණාට තාම හිතේ කෙලෙස් තියෙනවා. අනුසය කෙලෙස් තියෙනවා. එතකොට මොකද්ද කරන්න ඕන? මේ අනුසය කෙලෙස් උපදව ගන්න එපා කියලා කියන්නේ නූපන් අකුසල් නූපදවගෙන ඉන්න. උපදව ගන්න නැතුව ඉන්නනේ වෑයම් කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරනවා මොකද්ද? අන්න දැන් අර විදිහට ගත්තා අර සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, කාම වරදව හැසිරෙන්නේ. ඒ ආදි වශයෙන් ඔබ සිල් සමාදන් වුණාම ඒක ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒතර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුල ඔබ අතින් සිතින් කයින් වචනින් පව් සිද්ධ වෙන්නේ නැහැ. නේ? විශේෂයෙන් කයින් වචනින් පව් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අර හිත අභ්‍යන්තරයේ තියෙන අනුසය කෙලෙස් නැගිටින්න පුළුවන් අරමුණුත් එක්ක. අන්න එහෙම නැගිටින එක නවත්ත ගන්න. නූපන් අකුසල උපදව ගන්න එක නවත්තන්න මොකද කරන්න ඕන? ඉන්ද්‍රිය සංවර සීලය රකින්න. දැන් මෙතන ඔය විදිහට පොහෙට ඇවිල්ලා සිල් සමාදන් වීම තුළ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සම්පූර්ණ වෙනවා. ඔබ එයත් අංගේ. හැබැයි ඔයත් උතන ඉඳගෙන දකින රූපවල ඇලෙනවා නම් නේද? ඇහෙන ශබ්දවල ඇලෙනවා නම් ගැටෙනවා නම් ඊළඟට නහයට දැනෙන ගඳ සුවඳේ ඇලෙනවා නම් ගැටෙනවා නම් මුලා වෙනවා නම් දිවට දැනෙන රසයේ ඇලෙනවා නම් ගැටෙනවා නම් කයට දැනෙන ස්පර්ශයේ ඇලෙනවා නම් ගැටෙනවා මුලා වෙනවා. ඒ කියන්නේ හිතින් කෙලෙස් අර අනුසය කෙලෙස් නැගිටව ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔබ නූපන් අකුසල උපදවගෙන නූපන් අකුසල උපදවගෙන කොහොමද නිවන් දකින්නේ? එහෙනම් ඔබේ වෑයමක් තියෙන්න ඕන අන්න ඒ ඉන්ද්‍රයයන් සංවර කරගන්න. දැන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු නිසා තමයි මේ නූපන් අකුසල් උපදින්නේ කෙලෙස් ඇති වෙන්නේ කියලා දැනගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න වෑයම් කරන්න. ඒකට කියන්නේ සංවරප්පදාන. අන්න ඒකට වීර්ය කරන්න. එතකොට චක්ඛුනා රූපං දිස්වා නිමිත්තක් ගාහියෝයි නානු ව්‍යංජනක් ගාහියෝයි යන ආදී වශයෙන් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එහින් රූපය දැකලා ඒක තණ්හා උපාදාන වශයෙන් අල්ලගෙන ඒක ගැනම නැවත නැවත හිතමින් කෙලෙස් අවශ්‍ය ගන්න නැතුව ඉන්න. ඒකට මොකද කරන්න ඕන? ඒ අරමුණ ඇති වෙච්ච ආකාරය විපස්සනා කරන්න. කොහොමද අරමුණක් ඇති වෙන්නේ? ඇහක් මුල් කරගෙන නම් ඇති වෙන ඇහක් තියෙනවා, බාහිර සමාජ රූපයක් තියෙනවා, ඇහැ ඇසුරෙහි චක්කු විඥානයක් තියෙනවා. ඔය තුන එකතු කිරීමට කියන චක්කු සම්පස්සේ කියලා. ඒ චක්කු සම්පස්සේ තුලින් මොකද වෙන්නේ? ඇහැයි චක්කු විඥානය රූපයයි එකතු වෙනවා. ඒ එකතු වුණ ගමන් ඇහැ රූපේ දකිනවා. ඒ දැකීමට තමයි චක්කු සම්පස්සජා වේදනා කියන්නේ. ඒ ඇහැ රූපේ දැක්කාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අඳුර ගන්න ගැනීමක් වෙනවා. සංඥා රූපේ සංඥාවක් විදිහට අඳුන ගන්න. ඊට පස්සේ ඒ පිළිබඳව සිතිවිලි පහල කර ගන්න. ඒ අඳුනා ගැනීම තුළ
වේදනාවෙන් තණ්හා උපාදාන ඇති කරගත්තාම කෙලෙස් ඇවිස්සෙනවා. අන්නේ තණ්හාව ඇති කර එන්නේ මොකක් නිසාද? අර ඇහින් දැක්ක රූපය වෙනස් වෙන්නේ නැහැ, නිට්ටයයි කියන හැඟීමෙන් ඒක පරිහරණය කරන්න ගියා. ඒ නිසා ඒක පරිහරණය කරන්න ඕන අනිත්‍ය සංඥාවෙන්. කොහොමද? මේ ඇහැට ගෝචර වෙච්ච රූපයක් මොහොතක් පාසා ඇතිවෙල නැතිවෙල යනවා. ඊළඟට ඒ රූපය පෙනුච්ච ඇහැ, ඒ ඇහැ ඇසුරේ තිබිච්ච චක්කු විඥානයත් සෑම අරමුණක් පාසාම ඇතිව නැතිව යනවා. එහෙනම් ඒ සියල්ල අනිත්‍යයි. එතකොට අනිත්‍ය වූ කාරණාවන් මුල් කරගෙන හටගනු ලබන ස්පර්ශයත් අනිත්‍යයි. ඒ ස්පර්ශය නිසා හටගනු ලබන වේදනාවත් අනිත්‍යයි කියලා අර සුඛ වේදනාවේ ඇලෙන්නෙත් නැතුව දුක්ඛ වේදනාවේ ගැටෙන්නෙත් නැතුව ඒක අතහරිනවා. අන්නේ අතහරින එකට තමයි දිත්තේ දිත්ත මත්තන් කියන්නේ. දුටුවා දුටු පමණින් අතහැරිය. එහෙම අතහැරිය නම් අර රූපය මුල් කරගෙන අර නූපන් කෙලෙස් උපදින්නේ නැහැ. අන්න ඒ සඳහා තියෙන්න ඕන මොකක්ද? හොඳ ඉන්ද්‍රිය සංවරයක් තියෙන්න ඕන. අන්න ඒ ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව නූපන් කෙලෙස් නූපදවාගෙන ඉන්න වෑයම් කරන එක තමයි සංවර ප්‍රධාන කියන්නේ. තවත් ගොඩාක් විස්තර කරන්න පුළුවන්. නමුත් කාලය සීමිත බවෙන් මම කාලකල්පනාකරණය කරගෙන මේ දේශනාව කරන්නේ. ඊළඟට පින්වත්නි දෙවනි ප්‍රධාන වීරය හැටියට හඳුන්වන්නේ පහන ප්‍රධාන වීරය. පහන ප්‍රධාන කියන්නේ ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කරන්නේ මොකද්ද? උපන් පාපක ලාමක අකුසල ධම්ම. දැන් හිතේ හටගෙන තියෙනවා නම් ඒවා දැන් නූපන් ඒවටනේ අනුසය කෙලස් කිව්වේ. උපන් ඒවට තමයි පරිඋත්ථාන කියන්නේ. අන්න ඒ පරිඋත්ථාන කෙලස් හිතේ ඇතුලේ කැකෑරෙමින් අර මනෝ කර්ම විදියට රැස් වෙන අකුසල සිටිවිලි තියෙනවා. ඒව නැති කරන්න. මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. අන්න ඒවා හිතේ තියාගෙන හිතන්න මොකද වෙන්නේ? හිත ඇවිස්සලා යන අභ්‍යන්තරයෙන් කෙලෙස් ගලාගෙන ඉන්න ගන්නවා. හිත නොසන්සුන් වෙනවා. හිතේ ඒකාග්‍රතාවය නැති වෙලා යනවා. ඒ නිසා අපි වෑයම් කරන්න ඕන. මොකක් සඳහා? uppannam කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවංගමේති කියපු විදිහට යම් අරමුණක් මුල් කරගෙන කාම විතර්කයක් ආපු ගමන්ම ඒක ඉවස දරා ගන්න එපා. ඒකේ ආදීනවේ දැකලා ඉක්මනින් මේක අයින් කරන්න හිතේ. ඉතින් ඕනම නරක සිතිවිල්ලක් අයින් කරගන්න තියෙන ප්‍රධාන ක්‍රමය තමයි ආදීනව දකින. ආදීනව දැක්ක ගමන් මේකේ වෙන හානිය විනාශය සාංශාරිකව විඳින්න වෙන දුක්ඛන්දරාව දැක්ක ගමන් අර తాවකාලික ආස්වාදයේ ඇලෙන්නේ රැවටෙන්නේ නැහැ. එයා ඒකෙන් ඉක්මනින් මිදෙනවා. ඒ නිසා ඔබේ හිත නරක සිතිවිල්ලක් ඇති වෙච්ච ගමන්ම ඒ නරක සිතිවිල්ලේ තියෙන ආදීනවේ දැකලා බැහැර වෙනවා. ඒක ඊටාමද දැන් බුදුහාමුදුරුවෝ ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. පිරිසිදුව ඉන්න කැමති එක්කෙනෙකුගේ කරට කවුරු හරි කෙනෙක් මැරිලා දවස් 3-4ක් ගත වෙච්ච කුණු ගඟ ගහන පණුව දඟලන ගරණියෙක්ගේ මලකුණක් ගෙනල්ලා කරේ දානවා. මල් මාලාවක් දැම්මා. එතකොට මොකද කරන්නේ? කාලයකට පස්සේ ගරණි කුණක් හම්බුණා කියලා ඉඹෙ ඉන්නවා. නෑ ඇදලා දානවා ගඳයි කියලා ඉක්මනට. අන්න ඒ වගේ කරන්න කියලා කියනවා. නරක සිතිවිලි ආවම හිතට. ඒක තමයි පහන ප්‍රධාන කියන්නේ. උපන් පාපක අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න වෑයම් කරනවා. ඒ වෑයම තියෙන්න ඕන. දැන් බලන්න දැන් ඔය ඇත්ත කොහේ හරි ගමනක් යද්දී අපි තුන් ලංකාවේ ඔහේ නම් මන් දන්නේ ලංකාවේ ගමනක් යද්දී කලුවරේ බල්ලෙක් ඇත කරපු ජරා ගොඩක් පෑගෙනවා. එහෙම වුණොත් ඇත්ත මොකද කරන්නේ? කාලෙකින් මේක පෑගුණේ කමන්නේ නැහැ ගෙදර ගිහිල්ලා මොහොත ගන්නවා කියලා එහෙම නිකම්ම පාගෙන යනවා. නෑ. පෑගිච්ච වෙලාවෙ ඉඳලා වටපිට බලනවා. මොනවාද තනකොළ කොටක් තියෙනවද අතුල්ලන්න කියලා. නේද? පෑගිච්ච තැන ඉඳලා අතුල් යනවා. ඊට පස්සේ ටැප් එකක් ගාවට ගිහිල්ලා හොදනවා. නේ? සබනුත් දානවා. ඊට පස්සේ පර්ෆියුම් ටිකකුත් ගාලා කකුල නවල ඉඹලත් බලනවා තාම ගඳද කියලා. දැන් බලන්න ගත කිලිටි වුණාම පිරිසිදු කරගන්න තියෙන උවමනාව. දැන් ඔය උවමනාවම තියනවද හිතට? ඔබ ඔබෙන්ම අහලා බලන්න. මේ ගත නම් මොකද්ද කුණු ශරීරේ මැරෙනකොට දාලා යන්නේ නේද? හැබැයි හිත එහෙමද? හිත සාංශාරික ඔබ පස්සෙන් ඇවිල්ලා ඔබට සුව විපාක දුක් විපාක දෙන එක.
එතකොට ඔබ හිතේ රැස් කරගත්ත කුසල අකුසල කර්ම වලට අනුව නේද ඔබේ ගමන තීරණය වෙන්නේ. එහෙනම් වැඩාත්ම පිරිසිදු කරගන්න උවමනා කරන්න ඕනේ ඒකනේ. ඒ නිසා අන්න ඒ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ආදී නරක විතරක හිතට එනකොට ඒවා ප්‍රහාණය කරගන්න, ආදීනවේ දැකලා ප්‍රහාණය කරගන්න වෑයම් කරන්න. ඒකත් අපි දෛනිකව ජීවිතය තුළ පුරුදු කරගත යුතු වෑයමක්, උත්සාහයක්. ඒකට කියන්නේ පහන අපදාන. ඊළඟට තුන්වෙනි ප්‍රධානයට කියනවා භාවනා ප්‍රධාන. භාවනා ප්‍රධානයෙන් කරන්නේ මොකද? නූපන් කුසල් උපදව ගන්නවා. නූපන් කුසල් උපදවා ගන්නවා කියන්නේ මෙතෙක් අපි නිවන පිණිස උපකාර වෙන අංග දියුණු කරලා නැත්නම් අන්නේ අංග දියුණු කරගන්න කරනු ලබන චිත්ත පුහුණුව. භාවනාව කියන්නේ ඒකනේ පුහුණුව. එතකොට අපි මෙතෙක් සිහිය පුහුණු කරලා නැත්නම් අන්නේ සිහිය පුහුණු කරනවා. මෙතෙක් අපි ධර්ම කාරණාවන් හොඳට විමසලා බලලා තේරුම් ගන්න පුරුදු පුහුණු වෙලා නැත්නම් ඒක අපි පුරුදු කරනවා. ඒකට කියන්නේ ධම්ම විචේ සම්පොච්චංගේ. සිහිය පුරුදු කරන එක කියන්නේ සති සම්පොච්චංගේ. ඊට පස්සේ අපි මෙතෙක් වීරිය සම්බන්ධයෙන් අර ධර්ම කාරණාවන් විමසා බැලීම සඳහා අවශ්‍ය වීරිය පුරුදු කරලා නැත්නම් ඒක වීරිය පුරුදු කරනවා. විරිය සම්පොච්චංගේ. නේ? ඒ වගේම වීරිය කරන්න හිතට අවශ්‍යයි ප්‍රීතියක්. නේද? දැන් ඕනම දෙයක තියෙනවා. දැන් ජොබ් එකක් කරනකොටත් ඒකේ සැටිස්ෆැක්ෂන් එකක් කියලා එකක් තියෙනවානේ. තෘප්තිමත් භාවය. අපි කරන දේවල් වල සතුටක් දැනෙනකොට තමයි අපිට වීරයෙන් උනන්දුවෙන් තව දුරටත් ඒක කරන්න හිතෙන්නේ. අන්න ඒ වගේ මේ නිවන් මාගේ යන කෙනාට ඒ තමන්ගේ හැසිරීම තුළ ඇති වෙන්න ඕන ප්‍රීතිය. ප්‍රීති සම්පෝච්ඡං. ඒකත් පුහුණු කරනවා. නෝපන් කුසල් උපදව ගන්නවා කියන්නේ අන්න ඒක. ඒක ඒ පිළිබඳ සතුටක් ඇති වෙන විදිහට හිතනවා. ඊළඟට කායික මානසිකව ඇති කරගන්න සැහැල්ලු භාවය, පස්සද්ධිය කියලා අපි ඒකට කියනවා. ඒ සැහැල්ලුව අත්විඳින්නත් අපි හිත පුහුණු කරනවා. සමාධි සම්පෝච්ඡංගය. සමාධි චිත්ත ඒකාග්‍රතාව හිතේ සමාධිය කොට නගා ගන්න පුහුණු වෙනවා. ඊට පස්සේ උපේක්ඛා සම්පෝච්ඡංගය. උපේක්ඛා කියලා කියන්නේ දන්න හොඳට මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි හිතන්නේ සැපේ ඇලෙන්නේ නැතුව දුකේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්ථව ඉන්න එක තමයි උපේක්ඛාව. ඒක හරියි. සතර බ්‍රහ්ම විහරණ වලදී ඒ උපේක්ෂාව ඒ නමින් එනවා. බොජ්ජංග උපේක්ඛා කියලා කියන්නේ තව එකක්. බෝධ්‍යංග ධර්ම දියුණු වීම තුළ ඇති වෙන උපේක්ෂාව. මොකද්ද මෙතන උපේක්ෂා කියන්නේ? මේ වචනේ හැදිලා තියෙන උපීක්ෂති කියන වචන දෙකෙන්. උප කියන්නේ ලං වෙලා කියන එක, සමීපව. ඊක්ෂති කියන්නේ බලනවා. ලං වෙලා බලනවා. දැන් ඔය කම්පියුටර් ස්ක්‍රීන් එකේ ඉන්නකොට පුංචි අකුරු පේන්නේ නැතුනම අපි ලං වෙලා බලනකොට මොකද වෙන්නේ? අන්න ඒ අපිට පේන්නේ. නේද? අන්න ඒ වගේ මේ නාම රූප ධර්ම දිහා අපි වෙනදට වැඩිය ලං වෙලා බලනවා. ඒ කියන්නේ අවධානයෙන් බලනවා. එතකොට තමයි අර සංගවිච්ච ත්‍රිලක්ෂණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අපිට වටහා ගන්න පුළුවන්. අන්නේ සඳහා අවශ්‍ය කරන පසුබිම තමයි සමාධියෙන් ඇති කරන්නේ. දැන් බලන්න කැරකෙන ෆෑන් එක තටුවල දූවිලි තිබ්බට අපිට පේන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? දූවිලි බලන්න නම් කැරකෙන එක නවත්තන්න. කැරකෙන එක නවත්තලා හොඳට ලං වෙලා බැලුවොත් ඔන්න දූවිලි තියෙන ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ මේ උපේක්ෂාවෙන් කරන්නේ අන්න ඒ විදිහට නාම රූප දිහා විපස්සනා නුවණ ඇති කරගන්න අවශ්‍ය කරන පසුබිම හදා ගන්න. ඒකයි උපේක්ඛා සම්පෝච්ඡං. ඒතර මෙතෙක් කල් අන්න ඒ කියන මානසික හුරුව පුහුණු කරලා නැත්තම් ඒක පුහුණු කරන එක තමයි මෙතන භාවනා ප්‍රධාන කියන්නේ. ඒකට වීර කරන්න. නූපන් කුසල් උපදව ගන්න වීර කරනවා කියන්නේ ඒකයි. එතකොට අන්න නූපන් කුසල් උපදව ගන්න වීර කරන එක්කෙනා වඩනවා මොකද්ද? සප්ත බෝධ්‍යංග ධර්ම. එතකොට ඒ බෝධ්‍යංග ධර්ම දියුණු කිරීම තුළ හිත සමාධිමත් වීම තමයි වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? සමාධිමත් වූ හිතෙන් පින්වත්නි සියලු නාම රූප ධර්මයන් කෙරෙහි ත්‍රිලක්ෂණය දකින්න වෑයම් කරනවා. එහෙම වෑයම් කරන්න නම් අර චිත්ත සමාධිය රැක ගන්න ඕන. මේ සමාධිය කියන එක හැමතිස්සෙම එක විදිහට තියෙන එකක් නෙවෙයි. සමාධිය ගිලිහෙන්න පුළුවන්. එතකොට ලෝකෝත්තර තත්වයට පත් වුණාම තමයි ස්ථිර වෙන්නේ. නැත්නම් තාම මාර්ගඵලයක් නොලබපු සමාධිය පිරිහෙන්න පුළුවන්.
එතකොට අන්න ඊළඟ කාරණාව තමයි දැන් කවුරු හරි කෙනෙක් බෝධ්‍යංග ධර්ම දිනු කළ සමාධියක් හිත තුළ ඇති කරගත්තනේ. ඊට පස්සේ උපන් කුසල් වැඩි දියුණු කරගන්න වෑයම් කරනවා කියන්නේ මොකක්ද? අර ඇති කරගත්ත චිත්ත සමාධිය නොසිඳ ගිලිහෙන්න පිරිහෙන්න නොදී රැක ගන්න එක. අන්න එහෙම රැක ගැනීම සඳහා කරනු ලබන වෑයමට කියන්නේ අනුරක්ෂණ පධාන කියලා. අනුරක්ෂණය කියන්නේ හොඳට රැක ගන්නවා කියන එක. එතකොට සමාධිය හොඳින් රැකගත්ත තරමට තමයි විපස්සනාව හිත තුළ දියුණු වෙන්නේ. විපස්සනාව වඩන කෙනා තමයි සියලු නාම රූප ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් දැකමින් අවබෝධයෙන් කෙලෙසුන් ප්‍රහාණය කරනවා. අන්නේ විදිහට අවබෝධයෙන්ම හිතේ නිදාගෙන ඉන්න අනුසය ක්ලේශ ධර්මයෙන් සමූල ඝාතනය කර මුලින්ම ගලවලා දාපු දවසට තමයි සකල ක්ලේශයන් නැසලා නිවන් දැක්කා කියන තත්වයටපත් වෙන්නේ. එතකොට අන්නේ ඒ කියන නිවන සාක්ෂාත් කරන්න අත නොහැර පවත්වාගෙන යා යුතු වීරය හතරට තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරය කියන්නේ. ඒ සතර සම්‍යක් ප්‍රධාන වීරය පිළිබඳ ඉගැන්වෙන අංගුත්තර නිකාය චතුක්ක නිපාතයට අයිති ප්‍රධාන සූත්‍රය ඇසුරෙන් තමයි අද දේශනාව කළේ. ඒ අනුව අප විසින් නිවන ඉලක්ක කරගෙන පුහුණු කළ යුතු වීරයන් හතරක් තියෙනවා. සංවරප්පදාන, පහනප්පදාන, භාවනප්පදාන, අනුරක්ඛනප්පදාන කියලා. මෙන්න මේ වීරයන් හතර දිගින් දිගටම ජීවිතයට සම්බන්ධ කරගෙන ඔබ කටයුතු කළොත් ඔබ නිවනට සුදුසුකම් ලබපු කෙනෙක් බවට පත් වෙනවා. නිවනට ඔබට සමීප වෙන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ඊටාම දුර්ලභ ලබාගත මේ මනුෂ්‍යාත්ම භාවයෙන් ක්ෂණ සම්පත්තිය උදා වෙලා තියෙන මොහොතේ උපරිමයෙන්ම ප්‍රයෝජන අරගෙන දහමට නතු ජීවිත ගත කරමින් ඔබේ නිවන සාක්ෂාත් කරගන්න නිවනට සමීපව කටයුතු කරන්න ඔබ උත්සාහවත් වෙන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාර වේවා. මේ උදාාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශීර්වාද බල මහිමෙන් මේ සඳහා අවවාද අනුශාසනා කරන අපේ අතිපූජනීය කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට, ඒ වගේම ඩුබායි කොන්සල් ජෙනරල් තුමන් ඇතුළේ කාර්ය මණ්ඩලයේ හැමෝටම සහභාගී වෙච්ච පින්නතුන් හැමෝටම අපේ පින්වත් මහත්මාලා මේ හැමදෙනාම මෙතන රැඳී සිටිනවා. විශේෂයෙන්ම අපේ නාලක අයියත් දුරින් ඉන්න බව පේනවා මට සිල් අතර අය අතරේ. ඒ වගේම විශේෂයෙන්ම අපේ චන්ද්‍රකුමාර මහත්මයා මේ සියලු කාරණා ලංකාවේ ඉන්දියාත් එතුමා හිත තියෙන්නේ ඩුබායි වල මේ සිල් වැඩසටහන පන්සල ගැන. එතුමා බොහෝම උමනාවෙන් ශ්‍රද්ධාවෙන් මේ සියලු කටයුතු සූදානම් කරගෙන යන්නේ. ඒ හැම දිනාටමත් සියලු ආශිර්වාද සැලසේවා, නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා, හැමත අමා නිවන් සුව සැලසේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසේන හැමත උතුම් නිවන් සුව සැලසේවා.